ඊයේ දිනේදී පාර්ලිමේන්තුවට ආණ්ඩුව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරන 50 කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පිළිබඳව යම් කරුණු කාරණා කීපයක් ජනතා විමුක්ති වශයෙන් ජනතාවට ඉදිරිපත් කිරීම සඳහා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ. දැන් අප දන්නවා මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේක පසුගිය අගෝස්තු මාස 28 වෙනිදා තමයි ගැසට් කරවු ලැබුවේ. මේ ගැසට් කරාට පස්සේ මේකට සමාජය තුලින් විශාල විවේචනයක් විරෝධයක් ඉදිරිපත් වුණා. අවසානයේ 20 වෙනි සංශෝධනයේ ලියුවේ කවුද කියලා. ඉදිරිපත් වෙන්න බැරි තරමට ආණ්ඩුවේ ඒක සකස් කරපු පුද්ගලයෝ බය වුණා. ඔබ දන්නවා පසුගිය සතිය දෙකේම තිබුණේ 20 ලිව්ව මිනිහෙක් හොයාගන්න නැහැ. ඒක අධිකරණ ඇමතිවරගෙන් අහනවා ඔබද ලිව්ව කියලා. ඔහු කියනවා එයා නෙමෙයි කියලා. සීඑල් පිරිස් මහත්තයා ඔහු කියනවා ඔහු නෙමෙයි කියලා. අන්තිමට 20 ලිව්වේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන්ද කියන සැකය පවා දැන් මතුවලා තිබෙනවා. අතන හොය බලනවා කවුද මේක ලිව්වේ කියලා. නිසා 20 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරපු වෙලාවේ තිබිච්ච ආණ්ඩුවේ තිබිච්ච ඒ මහා බලගතු එඩිතර භාවය ඒ විශ්ව කියන ඊ타මත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ රට අවුරුදු 40ක් පස්සට ගෙනියන උත්සාහ කරන ඊ타මත්ම කියන්නේ නූතන ලෝකයේ පිළිගත්තු සම්මතයන් සියල්ල පැත්තකට දාලා මේ ලංකාව ගෝත්‍රයක පාලනයට ගොනු කරන පෞලක පාලන ගොනු කරන සංශෝධනයක් බවට පත් වෙච්ච නිසා සමාජයෙන් සැලකිය යුතු ආණ්ඩුවට ඡන්ද දුන්නු ඇතුලින් පවා යම්කිසි සැලකිය යුතු විවේචනයක් ඉදිරිපත් වුණා. ඒ නිසා 20 ලියපු කට්ටිය හැංගෙන මට්ටමට ඒක විවේචනයක් ආවා. අන්තිමට 20 අවජාතක දරුවෙක් වුණා ආණ්ඩුව ඇතුලේ. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවනේ ඔහු තමයි මේක ලිව්වේ. නැත්නම් ඔහු මේක ඇමරිකාව ලව්වා හරි කවුරු හරි ලව්වා ලියෙව්වා. නැත්නම් අගමැතිවරයා කියනවනේ ඔහු මේක ලියෙව්වා. අවසානයේ ඒක අවජාතක දරුවෙක් වුණා. ඊට පස්සේ මේක කොතරම් ප්‍රබල වුණාද කියනවනම් ආණ්ඩුව 20 ඉදිරිපත් කාට පසුව කමිටුවක් හැදුවා කැබිනට් එකෙන් අගමැතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා බදන්නවා කැබිනට් ඇමතුරු 5 දෙනෙකුත් තවත් ඇමතුරු 4 දෙනෙකුත් ඇතුළු 9 දෙනෙකුන් යුක්ත කමිටුවක් ඉදිරිපත් කළා. කමිටුවක් හදලා කිව්වා මේ 20 වෙනි ඉදිරිපත් කරන ලද 20 වෙනි සංශෝධනයේ ගැසට් එක පිළිබඳව අලුතෙන් අධ්‍යයනය කළ වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව ඉදිරිපත් කරන ඡායාරූපත් සමහර ජනමාධ්‍යවල පළ කළා. ඒ වගේ මේ කැබිනට් ඒ අනු කමිටුවේ හිටපු ඇමතිවරයෙක් කිව්වා දැන් මේ 20 මේ අර අගෝස්තු මාසයේ ගැසට් කරපු 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ නැතය පාර්ලිමේන්තුවට. ඒ වෙනුවට අලුත් 20ක් එන්නේ කියන එක ආණ්ඩුවේ නිතර දෙවේලේ කයිවාරු ගහන ඇමතිවරයෙක් ඒ කැබිනට් එකේ ඇමතිවරයෙක් කැබිනට් කමිටුවෙත් ඉන්න ඇමතිවරයෙක් කිව්වා මේ පරණ එක එන්නේ නැහැ අලුත් එක තමයි එන්නේ කියලා. ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ තවත් മന്ത്രിවරුත් කිව්වා ජනාධිපතිවරු එකඟ වුණා කියලා මේක ගේන්නේ නැහැ අලුත් එකක් ගේනවා කියලා. නමුත් අපි දන්නවා දැන් ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කළා තිබෙන්නේ ඒ ගැසට් එකම තමයි පරණකම තමයි. ඒතර පළවෙනි කරුණ තියෙනවා දැන් ඔබ දන්නවා 20 ඉදිරිපත් කාට පස්සේ ඒකට අයිතිකාරයෙක් නැහැ කර්තෘවරයෙක් නැහැ අවජාතක කළා ආණ්ඩුවේ. දෙවෙනි එක තමයි අගමැති කමිටුවක් 20 ඉදිරිපත් කාට පස්සේ හැදුවා ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධනය අධ්‍යයනය කරන්න කියලා. දැන් ඔබ දන්නවා දැන් මේක කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරපු දවසේම සාමාන්‍යව දන්නවා කැබිනට් මණ්ඩලයේ 50ක් අනුමත වෙන්නේ 50 කෙටුපතක් අනුමත වෙන්නේ ඕනම දෙයක් අනුමත වෙන්නේ නැත්තම්. ඕනම කැබිනට් පත්‍රිකාවක් එදින අනුමත කරන්නේ නැහැ. එදින අනුමත කරත් ඒක අනුමැතියට ලක් වෙන්නේ ඊළඟ කැබිනට් වාරදී තමයි. අදම ඉදිරිපත් කළා අදම අනුමත කරන කැබිනට් පත්‍රිකා කියනවා ඊටාම දුර්ලභයි කැබිනට් එකේ. මොකද සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කරා 50ක් නෙමෙයි ඊට වඩා කුඩා දෙයක් වුණත් අධ්‍යයනය කරලා ඊළඟ පත් කැබිනට් මණ්ඩලයේ තමයි අනුමතයට ලක් වෙන්නේ. ඒ වාර්තාව අනුමත කිරීම හරහා. නමුත් 20 වෙනි සංශෝධනය එහෙම නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ එදිනම ඉදිරිපත් කරපු මොහොතේම අනුමත කළා ගැසට් කරා. හැබැයි ඊට පසුව අගමැතිවරයාගේ පැත්තෙන් කැබිනට් අනු කමිටුවක් දැම්මා. ඒතර ප්‍රශ්නයක් තිබෙනවා. ඒතර කැබිනට් මණ්ඩලය අනුමත කළා ගැසට් කරාට පස්සේ මොකක්ද ඒ අධ්‍යයනය කරන්නේ? ඒකෙම පේනවා මේක මේ හත් පොලේ ගාගෙන දැන් තියෙන්නේ. Tamanට තියෙන වෙන වියරු බලවමනාවක් තිබෙනවා.
ඒ වියරු බලවුමනාවට සියල්ල ඩෝසර කරගෙන සියලු සම්පදායන් ක්‍රමවේදයන් ඩෝසර කරගෙන යනවා. දැන් නමුත් දැන් ආණ්ඩුවේම අගමැතිම දැන් හීනෙන් බය වෙලා වගේ තමයි දැන් කටයුතු කරන්න කියලා අපිට හිතෙන්නේ. නැත්තම් ඔහුම අනුමත කරලා ඔහු ඇතුළේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා ඊට පස්සේ ඒකෙන්ම කැබිනට් අනුකම්පිටුවක් පත් කරනකොට ඒකේ තියෙනවා විහිළුවක්. ඒක විකාරයක්. ඊට පස්සේ එහෙම පත් කරපු කැබිනට් අනුකම්පිටුවේ වාර්තාව වෙච්ච දෙයක් නෑ. ඒක දැන් කළු කොහරට වැටිලා. දැන් අගමැතිවරයාට කැබිනට් මණ්ඩලයේ පත් කරපු අනුකම්පිටුවේ හරි අනුමත කාට පස්සේ හරි තවත් අධ්‍යයනය කරන හරි පිටු කමිටුවේ වාර්තාවක් රටට තියෙන්නේ. ඒ කමිටුවේ නියෝජිතව රටට කියපු දේවල් තිබෙනවානේ මේ අලුත් 20ක් එන්නේ කියලා. ඒ මොකුත් නෑ. අපිට පේනවා ඒකම අවිල්ල තිබෙනවා. ඒ නිසා ඒ වගේම ඔය අතර තවත් දෙයක් ඔබතුමාලා දන්නවා ආණ්ඩුවෙන් පත් කරනු ලැබුවා මේ නව අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වෙච්ච විශේෂඥ කමිටුවක්. මා දන්නා තරමින් නීතිවේදීන් ගණනාවකගේ මූලිකත්වයෙන් ආණ්ඩුවේ නඩු කටයුතු වලට නිතර සහභාගී වෙච්ච නීතිවේදීන්ගේ සම්බන්ධ කරගෙන විශේෂඥ කමිටුවක් කියලා පත් කළා අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඒත් දැන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න කමිටුවක් පත් කරලා තිබෙන්නේ. 20 ගණන් අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරලා තිබෙන්නේ. ඒ ඔක්කොම ASCII අර අයිතිකාරයක් නැති 20ම ඊයේ පාර්ලිමේන්තුවට එනවා. ඒ නිසා අපිට පේනවා පැහැදිලිවම දැන් මේ පාර්ලිමේන්තුවේම ආණ්ඩු පක්ෂම කට්ටියම දැන් ඇත්තටම තිගැස්සිලා. නමුත් දැන් තමන්ම දිව විකාගෙන දැන් මේ ඒකාධිපති රට පස්සට ගෙනියන්න උත්සාහ කරන මේ ව්‍යවස්ථා සංශෝධනයට ඕන්ම ඡන්ද දෙන්න උත්සාහ කරන එක තමයි අපිට පේන තියෙන්නේ. ඒ නිසා අපිට පේන හැටියට දැනට මේ ඉදිරිපත් කරන ලද මේ 20 වෙනි සංශෝධනය තමයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒතර මෙයට තමයි ඡන්දය විමසන්නේ පාර්ලිමේන්තුව තුල. ඒ නිසා අප මුලින්ම ජනතාවට පැහැදිලි කරන්න කැමති මේ ඉදිරිපත් කරලා තිබෙන ඉතාමත්ම බරපතල ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනයට ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව තුලම බරපතල ගැටලු ඇති වෙලා තිබෙනවා කියන එක පැහැදිලි. ඒ නිසා ආණ්ඩුව එක එක වෙලාවට එක එක දේවල් කරනවා. නමුත් අවසානයේදී ඒ පැරණිකම ඇවිල්ලා තියෙන එක්ක ආණ්ඩුව පිළිගන්න ඕන තමන් බය වෙලා නෙමෙයි මේවා මිනිස්සු මුලා කරන්න මුලා කිරීම අදහසින්ම තමයි අපි කළේ. ජනතා විරෝධයක් ආවා. 20 වෙනි සංශෝධනයක නේ නිසා බොරු අගමැති කමිටුවක් දැම්මා. බොරුවට විශේෂඥ කමිටුවක් දැම්මා. අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා ජනතාවට ඇහැට වැලි ගහන්න. නමුත් ඒවා කළා පරණකම ගෙනාවා. එක්ක පිළිගන්න ඕන අපි ජනතාව මම්මුලා කිරීම සඳහා මේ කමිටුපත් කරේ. නැත්තම් පිළිගන්න ඕන අපිම මේකට බය වෙලා ඉන්නේ. ඒ නිසා දැන් මේ සිහි විකල්ලෙන් වගේ අපි දැන් මොනම හරි කරන්න උත්සාහ කරනවා. නමුත් ඒක බැරි වෙලා තියෙන්නේ. මොකද මෙච්චර විහිළු සහගත තත්යකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවක් 3න් 2ක් තියෙන ආණ්ඩුවක් පත් විය යුතු නැහැ. මේක නිකන් ආණ්ඩුවක් නෙමෙයි. 3න් 2ක් තියෙන ආණ්ඩුවක්. ඒ නිසා අපේ ජනතාවගේ හමුවේ තබනවා. ඇයි මේ ආණ්ඩුව ඇතුළෙම මේ විවිධාකාර මේ විකෘතීන් විකාරසහගත හැසිරීම් තර්කානුකූල නොවන හැසිරීම් සහ මේ 20 වෙනි සංශෝධනයේට අයිතිකාරක රීති තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඇයි කියන එක හිතන්නේ. මොකද ඔබ දන්නවා සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවකට අලුත් සංශෝධනයක් ගෙනකොට ඒක ජනතාවාදී නම් ඒක රට ඉස්සරහට ගෙනියනවා නම් ඒක ප්‍රගතිශීලී නම් අයිතිකාරෝ වැඩි වෙනවා. අයිතිකාරෝ වැඩි වෙනවා ව්‍යවස්ථා සංශෝධන. අපි තමයි ලිව්වේ කියන. සාමාන්‍ය ලියපු නැති කට්ටියත් ඉදිරිපත් වෙනවා. ලකුණු දාගන්න. නමුත් 20 ඒක තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලය ශක්තිමත් කරන්න කියලා. ඉදිරිපත් වෙච්ච කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජනතාව මිතුන වශයෙන් පැහැදිලිවම 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමට කරපු මොහොතේ ඊට සූදානම්ව තිබිච්ච මොහොතේ සිටම අප පැහැදිලි කරලා තිබෙනවා ලංකාවේ මේ ධනේශ්වර මේ පක්ෂ දෙකට රටේ කපටි ආරක්ෂකයෝ කණ්ඩායම් දෙකක් 1948 ඉඳන් රට පාලනය කරනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. ඒකේ විවිධ වර්ණ ගැන්වීම් වෙනස්ලා තිබුණාට ඒ මූලික කණ්ඩායම් දෙකේ දෙක තමයි. විවිධ නම් තියෙනවා එක කාලවල. පොදු ජන පෙරමුණ වෙන්න පුළුවන් නැත්නම් සමග ජන බලවේග වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න බෑ කියන එක 1978 සිට අවුරුදු 40ක් ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා අපට මේ සම්බන්ධව මේ කිසිදු මේ
අමුත්තක් නැහැ මේ මොකද්ද වෙන්න යන්නේ කියන එක සම්බන්ධව මේක 78 ව්‍යවස්ථාවට බැරි වෙච්ච ටික මේ රටේ ඉතුරු වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී හේවණල් ඉතුරුලා තිබෙනවා නම් ඒ හේවණල් පවා විනාශ කරන රට පැහැදිලිවම සමාජාතික වශයෙන් පස්සට යන ගෙනියන විශාල සමාජ විනාශයක් ජනතාවට ජීවිත වලින් සහ රටක් වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් විශාල වන්දියක් ගෙවන වෙන එකක් තමයි මේ සංශෝධනය. ඒ කියන්නේ අපිට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා අපි මෙයට විරුද්ධව මේ ව්‍යවස්ථා සංශෝධනය වැරදි මේ රට පස්සට ගෙනියන එකක් කියන ස්ථාවරයේ සිට අපි කටයුතු කරගෙන යනවා. දෙවෙනි කරුණ තමයි අපි කියන්න කැමති දැන් අපි දුටුවා ආණ්ඩුවට සම්බන්ධ සමහර ඇමතිවරු සමහර අය රාජපක්ෂ පවුලට සම්බන්ධ ඇමතිවරයෙක් මෑතකදී ප්‍රශ්න කරා මේ 20 වෙනි සංශෝධන විරුද්ධ නම් ඇයි ජනතා විමුක්ති ප්‍රමුණ හෝ එවැනි සංවිධාන සමහර ඒවා ඇයි උසාවිය යන්නේ නැත්තේ කියලා. අධිකරණයට යන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ ඉදිරිපත් කළා තිබෙනවා. අපේ සමහර මාධ්‍ය වේදිනුත් අහලා තියෙනවා මේ ඇයි එහෙනම් උසාවිය යන්නේ නැත්තේ. දැන් උසාවියට ගියාම උසාවියේ මොකද්ද බලන්නේ මේ සංශෝධනය. දැන් මේක හොරකමක් අල්ලන වගේ එකක් නෙමෙයි. දැන් හොරකමක් වුණාම නම් අපිට තර්ක විතර්ක කරලා සාක්ෂි ඉදිරිපත් කරලා එතකොට හොරකමක් සම්බන්ධ උසාවිය බලන්නේ හොරකම කළාද නැද්ද තියෙන සාක්ෂි කරුණු අනුව. නමුත් ව්‍යවස්ථා සංශෝධනයක බලන්නේ උසාවිය ඒක හරිද වැරදිද කියලා නෙමෙයි. ව්‍යවස්ථා සංශෝධනයේදී උසාවිය අධිකරණය බලන්නේ ඒක සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරය ප්‍රමාණවත්ද? නැත්නම් 3/2ක් අවශ්‍යද? නැත්නම් ජනමත විචාරණයක් අවශ්‍ය? ඔච්චරයි බලන්නේ. ව්‍යවස්ථා සංශෝධන වලදී බලන්නේ ඒක හරිද වැරදිද කියලා නෙමෙයි අධිකරණය. අධිකරණය බලන්නේ දැනට තිබෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එය සම්මත කර ගැනීමට 113 ප්‍රමාණවත්ද 150 අවශ්‍ය වෙනවද නැත්නම් ජනමත විචාරණයකට ආයුධද කියලා. ඒ නිසා ජනතා මිත්‍රම වශයෙන් අපි දකින දේ තමයි මේක 18 වෙනි සංශෝධනයෙන් වශයෙන් මීට කලින් ඉදිරිපත් වෙච්ච ව්‍යවස්ථා සංශෝධනය තමයි 90ක් පමණ තිබෙන්නේ. ඊට වඩා ඒකාධිපති ලක්ෂණ යම් ප්‍රමාණයකට තිබෙනවා. දේශපාලන වශයෙන් එකතු කරලා බැලුවාම මොකද 3/2 බලයක් පෞලක පාලනයක් වගේ කරුණු එකතු වෙලා තියෙන නිසා දේශපාලන වශයෙන් නැතිනම් ඇත්තටම මේක 18 වෙනි සංශෝධනය තමයි හරයාත්මකව 19 වෙනි මේ 90ක්ම පමණ. ඉතින් 18 වෙනි සංශෝධනය සම්බන්ධව අපි දන්නවා අධිකරණයේ දීපු තීන්දුවක් තිබෙනවා. 18 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ 3/2 සම්මත කරගත් එකක්. නිසා දැන් අධිකරණයට ගිහිල්ලා ඇත්තටම විමසන්න තිබෙන කරුණු ප්‍රමාණය ඉතා අඩුයි. මොකද අධිකරණයට මේකේ හොඳ නරක කියන්න බෑ. අධිකරණයට එහෙම බලයක් දීලා නැහැ. ඒ නිසා අපි දකින දේ තමයි මෙතන දේශපාලන වශයෙන් තමයි මේ ප්‍රශ්නේ අපි ගන්නෙ. අධිකරණයට විසඳන්න තියෙන තාක්ෂණික කරුණක්. සමහර අධිකරණය කිව්වොත් 18 වෙනි සංශෝධනයේ 3/2 සම්මත වෙච්ච නිසා මෙයත් 3/2ම ප්‍රමාණවත් කළා. ඊට පස්සේ ආණ්ඩුව තවත් ඒ අධිකරණ තීන්දුවත් ආණ්ඩුවට සම්බන්ධ පෞද්ගලික සහ රාජ්‍ය ජනමාධ්‍ය වලින් විශාල ජයග්‍රහණයක් ලෙස වාර්තා කරමින් තමයි ඔවුන් උසාවියට පාර්ලිමේන්තුවට යන්නේ ඊට පස්සේ. ඒ නිසා ජනතා මිත්‍ර වශයෙන් අපි මේ ප්‍රශ්නේ මොකද දේශපාලන වශයෙන් බේරාගත යුතු ප්‍රශ්න දේශපාලන ඒ තුල බේර ගන්න ඕන. අධිකරණය හරහා බේරගත යුතු ප්‍රශ්න අධිකරණය හරහා. අපි හිතනවා මේකේ වැඩි ප්‍රශ්නේ තියෙන්නේ සමාජය සහ දේශපාලන වශයෙන් ජනතාව සමග. 20 වෙනි සංශෝධන රට ඉස්සරහට ගෙනියනවාද පස්සට ගෙනියනවාද? ඒක අධිකරණයේ භූමිකාවක් නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ එකයි අධිකරණයට ගිහලා බේර ගන්න දෙයක් මේකේ නැති තරම් සුළු ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා ජනතා මිත්‍ර වශයෙන් අපේ ස්ථාවරය තමයි මෙය රටේ ඉතුරු වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ හේවණල්ලත් ඉවර කරනවා. මෙය රට සමාජාතික වශයෙන් ඉතුරු වී තිබෙන හේවණල්ලත් කුඩුපට්ටම් කරනවා. ඒ කියන්නේ සකක් නැහැ. ඒ දේශපාලන ප්‍රශ්නයක්. ඒක ජනතාව තීරණය කළ යුතු ප්‍රශ්නයක්. ඒක උසාවියේ විනිශ්චයකරුවන් තීරණය කළ යුතු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ජයිප වශයෙන් මේ තිබෙන අඩුපාඩුකම් සම්බන්ධව අපිට අදහසක් සාපි ජනමත ඉදිරිපත් කළ තිබෙන බව ඇත්ත. නමුත් ඒ නිසා අපි හිතන්නේ මේක මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ පරාජයටපත් කර ගැනීමට දරන උත්සාහය වගේම ඊට වඩා අතරම ඒක බැරි වුණත් ඉදිරියේදී මේක රට තුළ දේශපාලන වශයෙන් පරාජය කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් ජයිප කටයුතු කරනවා. ඒ නිසා පාර්ලිමේන්තු උසාවිය යන්නේ නැත්තේ ඇයි කියන එක සම්බන්ධව අපි හිතන්නේ
ආණ්ඩුවට 3/2 බලයක් ලබා දුන්නට පස්සේ ඇත්තටම පාර්ලිමේන්තුව මැරෙනවා. අපේ රටේ ව්‍යවස්ථාවයට අනුව 3/2 බලයක් පාර්ලිමේන්තුව යම්කිසි පක්ෂයකට ලැබුණාට පස්සේ පාර්ලිමේන්තුව මැරෙනවා ඇත්තට. අපි මීට කලිනුත් මේක කියලා දෙනවා පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය. පක්ෂ විපක්ෂ අතර සංවාදයක්. අපේ රටේ 3/2 බලය ලැබුණාට පස්සේ පාර්ලිමේන්තුව සහ මුලින්ම ව්‍යුහය වෙනස් කරන්න පුළුවන් රටේ ඕනම දෙයක් සම්බන්ධ. ඊටාම සුළු කරුණු ප්‍රමාණයක් විතරයි ඉතුරු වෙන ජනමත විචාරණය. එම නිසා පාර්ලිමේන්තුව නීති සම්පාදනයේ දැන් සංවාදයක් නැහැ. දැනුත් ඔබ දන්න 113 තියෙන නීති හදන්නේ කවුද? අප ඇත්ත කතාව කිව්වොත් පාර්ලිමේන්තුවේ නීති හදනවා කිව්වට නීති හදන්නේ කවුද? නීති හදන්නේ ආණ්ඩුව. හැම විටම. ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ වලින් තමයි නීති හදන්නේ 113 තියෙද්දි. සරල බහුතර ආණ්ඩුවක් වුණා. ඔබ දන්නවා සරල බහුතරෙන් වෙන ආණ්ඩුව වල පවා කොතරම් අමාරුද සංශෝධනයක් ඇතුළු කරගන්න කියලා. විපක්ෂයේ. අපි ව්‍යවස්ථාවෙන් කියනවා තමයි ජනතාව හිතන් ඉන්නවා තමයි පාර්ලිමේන්තුව තමයි නීති හදන්නේ කියලා. ඔව් පාර්ලිමේන්තුව තමයි නීති හදලා ඒකට මේ මුද්දරය අලවන්නේ. නැත්නම් ඒකට සීල් එක ගහන්නේ. නීති හදන්නේ අධිකරණ. නීති හදන්නේ අමාත්‍යාංශය ආණ්ඩුව ඇත්තට. ඇත්ත කතාව ඒකනේ. නීති හදන්නේ දැනුත් සරල බහුතරයේ තියෙද්දිත් හදන්නේ පාර්ලිමේන්තුව නෙමෙයි. 3/2 හම්බුනාට පස්සේ වෙන්නේ සංශෝධනයක් ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයක් ඇති කරනවා. මොකද ආණ්ඩුවට සංවාදයකට ආණ්ඩුව බැඳිලා නැහැ. ජනතාව කියලා තියෙනවා සංවාදයක් එපා. ඔගොල්ලෝ ඩෝසර් කරගෙන යන්න. ඒක තමයි ජනවරම තියෙන්නේ ඇත්ත. නිසා පාර්ලිමේන්තුව මැරිලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුව ඉතුරුලා තිබෙන්නේ අර සාකච්ඡා සභාවක් විදියට. සංවාද සභාවක් විදියට මොකක් හරි ඉතුරු වෙච්ච කොටස පමණයි. නිසා ඒක රාජ්‍ය මුදල් පාලනයේ වගකීම මැරලා ඉවරයි. නීති සම්පාදනයේ භූමිකාව මැරලා ඉවරයි. සංවාද සභාවක් විදියට පමණයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි 3/2 බලය පාවිච්චි කරලා ඊටත් එහාට බලතල ලබා ගන්න සංශෝධනයක් ආවට පස්සේ පාර්ලිමේන්තුව ඡන්දෙන් මැරලා ඉවර කරලා තිබෙනවා. දැන් ඉතුරු වී තිබෙන ආයතන ටික මේකෙන් පස්සේ මැරෙනවා. අධිකරණය අනිකුත් ආයතන. ඒක නිසා ඒක තමයි අපේ ස්ථාවරයේ නිසා අධිකරණය හරහා බේර ගන්න ප්‍රශ්නයක් නෙමෙයි තිබෙන්නේ. දේශපාලන වශයෙන් සමාජය සමග බේරගත යුතු ප්‍රශ්නයක්. ඒ වගේම මම කියන්නේ කමේ දැන් මේ දවස්වල අපිට ඇහෙනවා විශාල වශයෙන් මේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂයේ අලුත් රූපාන්තරණය වෙච්ච පක්ෂය දැන් මේ 19 වෙනි සංශෝධන නැතිවීම පිළිබඳව දෙස් දෙවොල් තියෙනවා. අඬනවා. සෝබිත හාමුදුරන්ගේ පිළිමගාවට ගිහිල්ලා විවිධාකාර ප්‍රතිඥා දෙන්න. අපි මේ සම්බන්ධවත් ජනතාවට කරුණු කීපයක් කියව යුතුයි කියලා හිතුවා. මොකද මේ අය ප්‍රජාතන්ත්‍රවාදයේ කපටි ආරක්ෂක පිරිසක්. ඔබ දන්නවා 2015 ජනවරමක් ලැබුණා විධායක ජනාධිපතිවරයා හවුස් කරා. ඒක වෙන කිසිවක් නෙමෙයි. රාජපක්ෂවරුන්ගේ දුර්දාන්ත පාලනයෙන් බැටකාපු ජනතාව 2015 ඉතාම අමාරුයි. රාජපක්ෂලාගේ කළු සල්ලි බලයට යට නොවි, රාජපක්ෂලාට සම්බන්ධ කළු මාධ්‍ය බලයට යට නොවි 2015 ජනමරමක් ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂයට. එහි රනිල් වික්‍රමසිංහ පමණක් නෙමෙයි ඔය සජිත් ප්‍රේමදාස මහතාත් හිටියා. මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටියා. නමුත් අපි දහන දේ තමයි ඒ 19 වෙනි සංශෝධනය පවා ඔය පළවෙනි මාහ දෙක තුන ඇතුළත සම්මත කරගත්තේ විශාල අරගලයකට පස්සේ. නමුත් 19 වෙනි සංශෝධනයේ ක්‍රියාවට නැගීම විවිධාකාර මට්ටමින් එක්සත් ජාතික පක්ෂයේම අයත් ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් විශාල වශයෙන් ඒක හැල්ලු කරා බිඳ දැමුව සමහර තැන්වල ඒ වෙච්ච අඩුපාඩුකම් තමයි අද රාජපක්ෂ පොදු ජන පෙරමුණු පක්ෂ විසින් ජනතාවට පෙන්වන්නේ මෙන්න මෙහෙමයි මේවයි වැරදි උනේ මෙන්න මේවා තමයි අඩුපාඩුකම් උනේ ඒ නිසා මේක බෑ කියනවා. ඒ නිසා දහන ප්‍රජාතන්ත්‍රවාදයේ රකින්න ආපු ඒ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ඒකට එරෙහිව කටයුතු කරපු නිසා තමයි ඇත්තටම අද මේ පොදු ජන පෙරමුණට පුළුවන් වෙලා තිබෙන්නේ ඒ වෙච්ච අඩුපාඩුකම් කුඩා දේ ලොකු කරලා පෙන්වීමට සමත් කැමරා ඒගොල්ලන් ගොඩක් තියෙනවා ඒවත් පාවිච්චි කරලා 19 වැඩක් නැහැ කියන ජනමතයක් ඇති කළා තියෙන්නේ. ඒක චන්දර කලින්ම ඇති කරා. ඡන්දය තුලත් ඇති වුණා දැනුත් ඒක තියෙනවා. ඒ නිසා මේ 19 වෙනි සංශෝධනයෙන් ඇතිවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී මොන හරි ප්‍රතිසංස්කරණ ප්‍රමාණය විනාශ කිරීමට ඒවා පාවා දීමට දායක වෙච්ච පිරිස තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාත් අද ඉන්න ඔය සමග ජන බලවේගයේ කණ්ඩායම
මම ඔබට නිශ්චිත උදාහරණයක් කියන්නම්. දැන් ඔක්කොටම පස්සේ අපි දන්නවා 2018 ඔක්තෝබර් මාසයේ මේ මහින්ද රාජපක්ෂ මහතා නීති විරෝධී ලෙස අගමැති කිරීම කරුණු වලින් පස්සේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන නපුර පිළිබඳව රටටම නැවත වතාවක් දැනුණාට පස්සේ විශාල සංවාදයක් නැවත ඇති වුණා විධායක ජනාධිපතිතුමා හවුස් කරන්න. මම මේ කියන්නේ 2018 ඔක්තෝබරයෙන් පස්සේ. අපි දැනගන්න කැමති ඒ වෙලාවේදී දැන් විධායක ජනාධිපතිවරයාට නැති බලතල පාවිච්චි කළා මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ජනාධිපති ලෙස කරලා ඒක උසාවියෙන් පෙරදිලා තිබියදී අපි දැනගන්න කැමති දැන් මේ අද සෝබිත හාමුදුරන්ගේ පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා කිඹුළු කඳුළු හෙලන දෙස් දෙවල තියෙන මේ කණ්ඩායම මොනවද කරේ කියලා. ඔවුන් උත්සාහයක් ගත්තද මේ විධායක ජනාධිපති හවුස් කරන්න. ඒ වෙලාවේ ඕන හැටි කරගන්න තිබුණා. මොකද රාජපක්ෂවරු කුමන්ත්‍රණකාරයෝ බලය අල්ලන්න ගිහිල්ලා පරදිලා රටම නැවත අවදි වෙලා මේ ජනාධිපති ධූරයේ තියෙන අඩුපාඩුකම් පිළිබඳව භයානක තත්ත්වය පිළිබඳව ජන මතයක් තිබුණා මේක හවුස් කළ යුතුයි කියලා. මොකද්ද කළේ රනිල් වික්‍රමසිංහලා? මොකද්ද කළේ සජිත් ප්‍රේමදාස? ඔවුන් විධායක ජනාධිපති හවුස් ගන්න කිසිවක් කළේ නැහැ. ඔබ දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහතා අවසාන මොහොතේදී මම හිතන මාස 2019 මාස කිහිපයකට පෙර හදිසි කැබිනට් පත්‍රිකාවක් දැම්මා විධායක ජනාධිපති හවුස් කරා. 20 වෙනි සංශෝධනය කියන්නේ මොකද 20 වෙනි සංශෝධනයක් අපි ජවිප වශයෙන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී පනතක් වශයෙන් ගේන සිද්ධ වුණේ ඇයි ජවිපේට? අපේ ස්ථාවරය හරි පැහැදිලි. අපිට කල හැකි අපි හැමදේම කළා තිබෙනවා. අපි පෞද්ගලික මන්ත්‍රී පනතක් ගන්න තිබෙන පාර්ලිමේන්තුවට මේ විධායක ජනාධිපති හවුස් කරා. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙන්න හොරගල්ලා හොල්ලා මෛත්‍රීපාල සිරිසේන දෙවෙනි පාර ජනාධිපති වෙන්න හොරගල්ලා හොල්ලා හරි වුණාට පස්සේ ඔබ දන්නවා අවසාන මොහොතේදී කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා කැබිනට් මණ්ඩලය රැස් කරා විධායක ජනාධිපති හවුස් කිරීම සඳහා පමණක්. ඒ වෙලාවේදී මේ සජිත් ප්‍රේමදාස කණ්ඩායම කොහොමද කටයුතු කළේ? ඔවුන් සහ මුලින්ම කැබිනට් රැස්වීම මහ විශාල උද්ඝෝෂණ කරලා විශාල එතන තර්ජන ගර්ජන දාලා මම දැන් කැබිනට් එක රැස්ුන්නේ නැහැ මට මතක විදිහට. විශාල කාලකෝට්ටියක් කළා මේ වෙලාවේ මේක බෑ අපි ජනාධිපති වෙනවා කියලා තමයි හිටියේ. ඒ නිසා ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයලා හිටියේ මේ 19 රකින්න පැත්තේවත් මේ රටට අහිත කරලා දෙන අවිධායක ජනාධිපති හවුස් කිරීම පැත්තේවත් නෙමෙයි. ඒ වෙලාවේ අපි මොකද අපි පැහැදිලිව කියනවා මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙවෙනි වතාව ඉල්ලන්න බැරි බහුව තේරුම් ගන්න හිටියේ. රනිල් වික්‍රමසිංහ මහතාට දෙවෙනි වතාවට ඉල්ලන්න නාම යෝජනා එක්සත් ජාතික පක්ෂය නොලැබෙන බව ඔහු තේරුම් ගන්න හිටියා. මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණකාරීව බලය අල්ලන්න ගිහිල්ලා සවුත්තු වෙලා ඔහුත් Tamanට බලය නැවත ඉල්ල ගන්න බලය ලබා ගන්න බැරි බව දැනගෙන හිටියා. කොහොමද උඩ ව්‍යවස්ථාවේ බාධාවක් තියෙනවා තුන්වෙනි වතාව ඉල්ල. මේ ඔක්කොම තියෙන වෙලාවක පාර්ලිමේන්තුවේ අඩු ගන්න මේට උත්සාහ කළ හැකිව තිබුණා සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඒ වෙලාවේ තමන්ගේ ජනපති සිහින පැත්තක තියලා ඒ වෙලාවේ විධායක ජනාධිපති හවුස් කරන්න ඒ කැබිනට් මණ්ඩලයට ගඟුණා. මම මේ කියන්නේ. අද ඒවා ඔක්කොම පැත්තක දාලා අද ඇවිල්ලා ජනතාව ඉස්සරහා පෙන්눔 කරමින් ඉන්නවා මොකද්ද? තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල ආරක්ෂකයන්නේ කියලා අර සෝබිත හාමුදුරන්ගේ ප්‍රතිමාව ළඟටම ගිහිල්ලා. ඒ නිසා මම මේ අපි ජනතාවන්ත වශයෙන් මේ කරුණු ප්‍රමාණය මතු කරේ අපේ රටේ ජනතාවට අපි පිළිගත යුතුයි අපේ රටේ මේ පාලක කල්ලි දෙකට එක්සත් ජාතික පක්ෂයට සහ පොදු ජන පෙරමුණ කියන කල්ලි දෙකට මේ පක්ෂ දෙකට ඇත්තටම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කරන්න ඉස්සරහට ගෙනියන්නත් බැහැ කියන්නේ. ඒ නිසා 1978 මේ ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාව ගෙනාවු මොහොතේ සිටම ඔබ දන්නා අපේ රටේ විශාල ජනතාව වරුදු 40ක් මහන්සි වුණා මේ ඒකාධිපති ව්‍යවස්ථාවෙන් මිදෙන්න. ඔබ දන්නා 1989න් පස්සේ හැම ජනාධිපතිවරයෙක්ම පොරොන්දු වෙන සිද්ධ වුණා වුන්ට. ඕන අකමැත්තෙන් වුණත් පොරොන්දු වෙන සිද්ධ වුණා මේක අවශ්‍ය කරනවා කියලා. නමුත් 2015 දී මෛත්‍රීපාල සිරිසේනලාගේ රනිල් වික්‍රමසිංහලාගේ දේශපාලන ජනවර්ම පාවා දීමේ ප්‍රතිඵලයක් විදියට අද වෙලා තියෙන දේ තමයි මිනිස්සු අවුරුදු 40ක් එපා කියපු ඒකාධිපති ව්‍යවස්ථාවම නැවත සලු පිළිගන්නලා ඊටත් වඩා බලගතු ඒකාධිපති ක්‍රමයකට යන්න අවශ්‍ය කරන පාර කපනවා. ඉතින් පාර කැපිලා තියෙනවා දැනට. ඒ නිසා අපි දකින දේ තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මේ පක්ෂ දෙක පිටිපස්සේ දුවන ජනතාවට පමණක් නෙමෙයි ඒවට විවිධාකාර මට්ටමින් මැදිහත් වෙනාටත් අපි කියන්න කැමතියි ඉබ්බන්ගෙන් පිහාට විලන වගේ
දේවල් සඳහා ජනතාව දැක්කීම දැනටවත් නතර කරන්න. දැන්වත් නතර කරන්න. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමති මේ බලය මේ ජනාධිපතිවරයා මේ ඉල්ලන බලය සම්බන්ධව දැන් අපි දැක්ක එක්සත් ජාතික පක්ෂ මේ සමගි ජන බලවේග කණ්ඩායම පාර්ලිමේන්තුවේ දැන් මේ මහින්ද රාජපක්ෂ මහතා ගැන අමුතු අනුකම්පාවකින් කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ උන් දැන් පෙන්වන්න හදනවා දැන් මේ මහින්ද රාජපක්ෂ කපලා දැන් ගෝඨාභය රාජපක්ෂ බලය ගන්න තමයි හදන්නේ. දැන් නැවත වතාවක් ජනතාවට නිකන් අදහසක් දෙමින් තිබෙනවා මේ මහින්ද රාජපක්ෂට විශාල අසාධාරණයක් වෙන්න යන්නේ කියලා. ඔබ දන්නවා මේක අගමැතිවරයාගේ බලය සීමා වෙනවා. ඒ කියන්නේ සකක් නැහැ. නමුත් දැන් මේ උකහා ගන්නා බලය ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල මේක මේ පනත හරහා උකහා ගන්නා බලය පාවිච්චි කිරීමට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධවද? දැන් ඒකද එක්සත් ජාතික පක්ෂයේ මේ සමගි ජන බලවේගයේ කණ්ඩායම කියන්නේ. මොකද මේ හැම විටම මේ ව්‍යාජ බොරු තර්ක මත ජනතාව තල්ලු කිරීම හරහා ජනතාව මේකේ තියෙන ඇත්ත ප්‍රශ්නේ තේරුම් ගන්නෑ. මොකද ඔබ දැක්කා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු ජන පෙරමුණම මැතිවරණ උපක්‍රමයක් පාවිච්චි කරා මොකක්ද? මහින්ද රාජපක්ෂ නම් වැඩක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ තමයි හොඳ කියලා. මොකද පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් තුලම යම් ආකාරයක පිරිහීමක් ඒ මහින්ද රාජපක්ෂ මහතා ඇතුලේ කණ්ඩායම සම්බන්ධව තියෙනවා. ඔවුන් මැරලා ඉපදිච්ච කට්ටිය නෙමෙයි. අවුරුදු 10ක් 15ක් මෙරට පාලනය කළා, දූෂණය කළා, කරන් තියෙන හැම වැරද්දම කළා අතට අහුවලා ඉන්නේ ජනතාව. ඒසා අලුතෙන් ඡන්දය ගන්න ප්‍රචාරක උපක්‍රමයක් පාවිච්චි කළා. මහින්ද රාජපක්ෂ වැඩක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ තමයි හොඳ කියලා. ඒ උපක්‍රමය එනීමට වැඩ කරා. ඒසා අපි දැක්ක ගම්වල ඉන්න සාමාන්‍ය මහ ජනතාව පවා පොදු ජන පෙරමුණට ඡන්දය දීම සඳහා ඒක හේතුවක් කරගත්තා. ඒක තමයි මහින්ද රාජපක්ෂ වැඩක් නැහැ. අපි දෙන්නේ මේ සැරේ ජනාධිපතිතුමාට. ඒක පැහැදිලි කරුණක්. දැන් එවැනි ලනු පොදු ජන පෙරමුණෙන් දෙනකොට ඒ ලනුම අරගෙන අපිට පේනවා දැන් සමගි ජන බලවේගයේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ දෙස් දෙවොල් තියෙනවා මේ මහින්ද මහත්තයාගේ බලතල කප්පාදු කරන්න යනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ බලය ගෝඨාභය රාජපක්ෂ මහතාලු මේ කණ්ඩායම ගන්නේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පාවිච්චි කරන්නේ නෙමෙයි. ඒවයි යම් ගැටලු ඇති වේ පවුල ඇතුලේ විසඳගනි ඒගොල්ලෝ. සමහර විසඳගන්න බැරි පුපුරලත්ය. ඒවා අනිවාර්ය ඉදිරියේදී වෙයි. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ බලය පාවිච්චි කරන්න යන්නේ කාටද? කා වෙනුවෙන්. ඒ කියන්නේ අවසාන වශයෙන් කරුණක් කියන්න කැමති. මේ බලය පාවිච්චි කරන්න යන්නේ ඔබ දන්නවා මේ බලය මෙච්චර බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය කරලා අධ්‍යාපනයේ 60% වෙන් කරා. මෙතරම් බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ බිඳ වැටේ තිබෙන සෞඛ්‍ය පද්ධතිය දියුණු කරන්න. මෙතරම් බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොවියන්ට පෝරසාන ආධාරය ලබා දෙන්න. මෙතරම් බලයක් අවශ්‍ය නැහැ. මේ බලය නැතුවත් දැන් ආණ්ඩුව කියන දේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය අල්ලනවනේ. නිසා මත්ද්‍රව්‍යෙන් විනාශ කරන්න මෙතරම් බලයක් අවශ්‍ය නැහැ. මේ බලය මොකටද ඉල්ලන්නේ? මේ බලය ඉල්ලන්නේ මොකටවත් නෙමෙයි. ඔබ දන්නවා විශේෂයෙන්ම දේශීය සහ විදේශීය ධන කුවේරයන්ට මේ රටේ තාවම අල්ල ගන්න බැරි වෙච්ච සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඔවුන්ගේ සල්ලි වලට කරන්න දෙයක් නැහැ. සල්ලි උතුරන්න තිබුණා කරන්න දෙයක් නැහැ. ඒ අනිවාර්යෙන්ම අපි ඉතාවකීමෙන් කියනවා මේ උකහා ගන්නා බලය පාවිච්චි කරන්නේ මේ රටේ ජාතික සම්පත් දේශීය සහ විදේශීය ධන කුවේරයන්ට පවරන්න. අපි දකිනවා මේ කිසි කතාවක් නැහැනේ. මේ තුනෙන් දෙකේ බලයන් ඔක්කොම ඉල්ලනවා. හැබැයි කොළඹ වරායේ දැටිය ඉන්දියාවට විකිණීම සම්බන්ධ වචනයක් නැහැ. දැන් තුනෙන් දෙකේ බලය ලැබුණාට පස්සේ කොළඹ වරාය ඉන්දියාවට විකිණීම නතර කරනවා. එහෙම පුළුවන් කියලා කියනවද නැහැ. තුනෙන් දෙකේ බලය ලැබුණාට පස්සේ මේ මොකද 20 වෙනි සංශෝධනයෙන් පස්සේ චීනට දුන්නු හම්බන්තොට වරාය නැවත ගන්නවා කියලා කියනවා. එහෙනම් මේ අධික බලය ඉල්ලන්නේ කුමකටවත් නෙමෙයි. එක පැත්තකින් ඉතුරු වී තිබෙන රාජදේපල ටික තමන්ගේ හිතවතුන්ට සහ විදේශීය ධන කුවේරයන්ට ලබා දෙන්නත් ඒ වගේම අද විශේෂ කාරණයක් ඔබ දන්නවා අපේ රටේ ඉඩම් සහ වනාන්තරවල විශේෂයෙන් ඉඩම් තමයි වනාන්තර කියන්නේ තායිපත්තා අනිත් පැත්තෙන් ගත්තොත් ඒ ඉඩම් මේ විශාල ධන කුවේරයන්ට ලබා ගන්න යම් නෛතික බාධාවක් තිබෙනවා. අපේ රටේ යම්කිසි ශක්තිමත් නීති පද්ධතියක් තියෙනවා අවුරුදු 100ක් තිස්සේ හැදිච්ච. සමහර නීති ඉතා ශක්තිමත් විශේෂයෙන්ම ඉඩම් නීතිය වගේ. ඒ අඩුපාඩුකම් නැතුව නෙමෙයි නමුත් ශක්තිමත් නීති. ඒසා ඒවා සියල්ල
ධනකුවේරයන්ගේ උමනාව වෙනුවෙන් වෙනස් කිරීම තමයි අරමුණු කරගෙන මේ බලය ඉල්ලන්නේ. ඔබ දන්න උදාහරණ මම කියන්නම්. දැන් කොළඹ නගරයේ කරන ලද සංවාදනය අරගෙන බලන්න. ඒවා මම කියන්නේ නරකයි කියලා. හැබැයි මේ සංවාදනය කරනකොට ඒ ප්‍රදේශවල හිටපු මිනිස්සු අද ඒවා ඉන්නවද? කොළඹ නගරයේ සංවාදනය කියලා දෙයක් කරනකොට ඒ සංවාදන ව්‍යාපෘතියට අහුවෙච්ච ප්‍රදේශවල හිටපු මිනිස්සු ඒවා අද ඉන්නවද? උන් අතිවිශාල ප්‍රමාණයක් ඒ තැන්වල නැහැ. ඒ හිටපු මිනිස්සු අයින් වෙලා ඒවා ලස්සනට මල් පිපිච්ච තැන් බවට පත් වෙලා තියෙන බව ඇත්ත. නමුත් ඒවා ඔක්කොම විශාල දේශීය සහ විදේශීය ධනකුවේරයන්ගේ දේපල බවට තමයි පත් වෙලා තියෙන අවසානයේදී. ඒ නිසා ඇත්තටම දැන් කොළඹ මෑන්හටන් එකක් වෙන්න යන්නේ. නිව්යෝක් වල මෑන්හටන් වගේ එකක් තමයි කරගෙන යන්නේ. ඒකට බලය අවශ්‍යයි. ඒකට මිනිස්සු පන්නන්න අවශ්‍යයි වේගෙ. ඒක 2010 15 හමුදාව දාලා කරා. දැන් හමුදාව එකපාරටම දාන්න අමාරුයි. දැන් ඉන්ස්ටකට බලය අවශ්‍යයි. ඒ නිසා අපි කියන්නේ මේ බලය ඉල්ලන්නේ රට ශක්තිමත් කරන්න නෙමෙයි. ඊටාම සුළු පාලක කල්ලියක සහ ධනකුවරයන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම තමයි මේකෙ වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ඊට පස්සේ ඒකට එරෙහිව නැගී සිටින ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය සඳහා මේක පාර කැපේවි. ඒ නිසා 20 වෙනි සංශෝධනය ඊට පැහැදිලිව අපි කියන්න කැමති අපේ රට පස්සට ගෙනියන. අපේ රටේ විනාශය ඉක්මන් කරන නීතියක්, අපේ රටේ විනාශය වේගවත් කරන සංශෝධනයක්. නිසා පරාජයටපත් කිරීම වෙනුවෙන් අපි මේ මොහොතේ කටයුතු කරනවා. මේ මොහොතේ පරාජයටපත් කරන්න බැරි වුණත් පාර්ලිමේන්තුවේදී මේ පරාජය කළ යුතු වෙනවා. අපේ රට ඉදිරියට ගලවාගෙන යන්න නම්, ගලවගෙන ඉස්සරහට ගෙනියන්න නම්, ඒ නිසා ජනතාව මිතුර වශයෙන් මේ මොහොතේ ඉදිරියේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ වගේම රට මේ කපටි ආරක්ෂකයන්ගෙන් ගලවගෙන, මේ කපටි ආරක්ෂක කල්ලි දෙකෙන් ගලවගෙන රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ජයපේ වශයෙන් අපි අපේ මැදිහත් වීම කරන බව පැහැදිලි කරමින් අපේ මූලික අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබට වෙනවා නම් අහන්න අවස්ථාව ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක තමයි මම දැන් පැහැදිලි කරේ. ඒවා ඔක්කොම කළු කුහරට ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම මම නැවත පැහැදිලි කරොත් ඒක විහිළුවක්නේ. කැබිනට් මණ්ඩලයට 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරාට පස්සේ ඒක අනුමත කිරීමට කලින්නේ කැබිනට් අනුකමිටුවක් පත් කරන් තිබුණේ අධ්‍යයනය කරන්න. එහෙම නෙමෙයි කළේ. කැබිනට් මණ්ඩලය එදාම අස්සම් කරා. ඒක අනුමත කළා. ඒ කියන්නේ කනාසන ගන්නවා කියන්නේ. කියවන්නේ දැන් ඔබ දන්නවා මේක කැබිනට් මණ්ඩලයේ තියෙන පැය දෙකයි. ඒකෙදි මේක අධ්‍යයනය කරලා ඉගෙන මේකේ තියෙන හොඳ නරක තේරුම් ගන්න නීති පිළිබඳ මහාචාර්යවරයෙක්ටත් බෑ. ඒ නිසා ඒ වෙලාවේ අධ්‍යයනය නොකර අනුමත කළා. ඊට පසුව අනුකමිටුවක්පත් කරා ඔබතුමිය අහපු විදිහට. ඉතින් ඒ කමිටුවේ වාර්තාවට වෙච්ච දෙයක් නෑ. ඉතින් ඒක ඇත්තටම අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ දැන්. කියන්න ඕනේ ඒ වාර්තාව කුණු කුඩට දැම්මද නැත්නම් මොකද උනේ කියලා. ඉතින් අපිට පේන දේ තමයි ඔවුන් එක්කෝ ජනතාවට හැට වැලි ගැසීමකට මුණින් බොරු කමිටු දානවා. මොකද හැම ආණ්ඩුවක්ම බොරු කමිටු දානවා. දැන් පසුගිය මෛත්‍රී අයින්ලා ආණ්ඩුව දාපු කමිටු ප්‍රමාණය ගත්තා. ඒක 100ක් විතර දෙනවා වෙච්ච දෙයක් නෑ. නිසා මේගොල්ලෝ බොරු කමිටු දාලා අවධානය අනිත් පැත්තට හරවලා වෙන්න පුළුවන්. නැත්තම් තමන්ම බය වෙලා මොන හරි කරන්න හැදුවා. හැබැයි ඒක කරගන්න බැරි වුණා. ඔය දෙකෙන් එකක් මොකක්ද කියලා අගමැතිවරයා පාර්ලිමේන්තුවට කියන්න ඕන. දැන් විවස්ථා සම්පාදනය කියන ජීපීඑස් මාත්‍රාවකින් මේ විවස්ථාව ඉදිරිපත් කරලා පස්සේ 20 සංශෝධනය පිළිබඳව අධිකරණයට යන්න පුළුවන් මොන කෙනෙකුට කියලා. ඒක වෙනුවෙන් අධිකරණයෙන් සති 3 කාලයක් වෙනවා කියලා කියනවා. ඒතර ඔබතුමා කියනවා මේ අධිකරණය ආව සම්පූර්ණම කියන්නේ එක්සෙප්ට් කිරීමක් තමයි ඔබතුමාලා කරන්නේ. ඒ හේතුව දැන් ඔබතුමා ඒකට දැක්වුවේ විදිහට මේකෙන් තීරණයක් නැහැ කියලා. ඒතර මේ අධිකරණයේදී නීතියේ තියෙන අඩුවක්ද මේක නැත්නම් ව්‍යවස්ථාවේ තියෙන අඩුවක්ද? නෑ ව්‍යවස්ථා සංශෝධනවල හැටි ඒක. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික රටේ නීතිය. ඒතර ඒකෙන් තමයි අනිත් නීති වලට මඟ පෙන්නන්නේ. ඒතර මේක ඇවිල්ලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. එතකොට ඒතර ව්‍යවස්ථාවේ තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරනව නම් කල යුතු විදි. දැන් හිතන්නකෝ මේකේ ආණ්ඩුක්‍රම අපිට දාන්න ඕනේ කියලා රටේ යාව ජීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒක දාන්න පුළුවන් ව්‍යවස්ථාවට. ඒක දාන්න පුළුවන් ව්‍යවස්ථාවට.
එතකොට උසාවියේදී ඒක බලන්නේ ඒක හරිද වැරදිද කියලා නෙමෙයිනේ. ඒක දානකොට උසාවිය බලන්නේ මේකයි රටේ තව අවුරුදු 500ක් යනකම් රාජපක්ෂලාම බලය ජනාධිපතිවරු විය යුතුයි කියලා ව්‍යවස්ථාවට වගන්තියක් කරනකොට උසාවිය බලන්නේ මොකක්ද? ඒක හරිද වැරදිද කියලා නෙමෙයි. උසාවිය බලන්නේ රාජපක්ෂවුන්ට අවුරුදු 500ක් බලය දිය යුතුද නැද්ද කියන එක කොහොමද සම්මත කරගන්නේ? ඒකට දැනට තියෙන ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනය මොකක්ද? එච්චරයි බලන්න. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංසමයකයි කියනවා හොරකමකදී උසාවිය බලන්නේ සාක්ෂි අනුව ඒක හරිද හොරකම වුණාද නැද්ද කියලා. නමුත් මූලික නීතියම වෙනස් කරන මෙවැනි දෙයකදී බලන්නේ මේක සම්මත කරගන්න පුළුවන් විදිය මොකක්ද කියලා. ඒ නිසා උසාවිය සාමාන්‍යයෙන් කියන්නේ මේ වගන්තිය සම්මත කරගන්න නම් 113 ඇති. මේ වගන්ති 5 සම්මත කරගන්න 3න් 2ක් අවශ්‍යයි. ඒක ඇති. මේ සමහර වගන්තියක් දෙන්න පුළුවන් මේකට ජනමත විචාරණයකට යන්න ඕනේ. ඉතින් ඊට වඩා දෙයක් උසාවිය කියන්නේ නැහැ. ඉතින් අපි මම ඒකයි කිව්වේ මේක දේශපාලන ප්‍රශ්නයක්. ඔව්. ඔය ව්‍යවස්ථාවේ තියෙන කරුණු අධිකරණයේ ඇතුලේ අභියෝගයට ලක් කළ ජනමත විචාරණයක් දිනා ගන්න හැකියාවක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ කරන්න බැරි දේ සමාජ ජනතාවත් එක්ක ඔබතුමාලට කරන්න පුළුවන්. මෙහෙමයි. අපි මම මුලින්ම එක පැහැදිලි කළා. අපි උසාවියනට විරුද්ධ නැහැ. අපි අපේ නීතිඥ කණ්ඩායමක අවස්ථා ගණනාවක්ම සාකච්ඡා කරා. මොකද මේක පරාජයටපත් කරන්න ඕන හැම දෙයක්ම කළ යුතුයි. ඒක ගැන සැකක් නැහැ. නමුත් නීතිඥ කණ්ඩායම උපදේශුත් අපිට තිබෙන දේශපාලන විඥානයත් එක්ක අපි මේක 18 වෙනි සංශෝධනයේ හරය තියෙන්නේ. ඒ පාර්ලිමේන්තුවේ මීට අවුරුදු 10කට කලින් සම්මත කරපු පනත. ඊට වඩා අමතරව තියෙන්නේ පොඩි කරුණු කීපයක්. ඒ නිසා තමයි අපි කල්පනා කළේ මේ වෙලාවේ මේකේ උසාවියට යෑමෙන් ලබා ගන්න පුළුවන් සහනයක් ඔය ජනමත විචාරණය සම්බන්ධ අදහසනේ තියෙන්නේ. ඒකට තියෙන ඉඩ කඩ අඩුයි කියන අදහසම අපිට තියෙන්නේ. ඊට පස්සේ ජනමත විචාරණයකට ගියොත් ඔබ බලන්න මේ අවුරුදු 2500ටම මේ රටේ මූලික නීතිය ජනතාවගෙන් අහලා සම්මත කරලා නැහැ. අපි මේ මොන ප්‍රජාතන්ත්‍ර මාර්ගයක මේ ජනතාවගේ කපටි ආරක්ෂක කල්ලි දෙකක් 48 ඉඳන් රට පාලනය කරනවා. අපිට මූලික නීතියක් නැහැ 21 වෙනි සියවසේ දෙවෙනි ශතවර්ෂයේ දෙවෙනි දශකයේදී මිනිස්සු අනුමත කරා. එතකොට අපි දැන් මේ ඊටාම මූලික නීතිය අපි හදන්නේ නැතුව ජනමත විචාරණයකට ගිහිල්ලා ඒකේ ජනාධිපතිවරයාට අධික බලතල ලැබෙන කෑල්ල විතරක් ජනමත විචාරණයෙන් අනුමත කරගන්න සිදුුනේ මොකද වෙන්නේ? ඔවුන්ට තියෙන කළු සල්ලි බලයක්, ඔවුන්ට තිබෙන මේ මාධ්‍ය බලහැනියත් පාවිච්චි කරලා සමහර ජනමත විචාරණයක් වුණා ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒතර වෙන දේ තමයි රටේ මූලික නීතිය සම්මතලා නැහැ ජනතාවගේ. හැබැයි මේ ඊටාම යක්ෂ නීතිය මේ යක්ෂ ලියවිල්ල කළු සල්ලි බලයත් තමට තියෙන දේශපාලන බලයත් ඔක්කොම පාවිච්චි කරලා දිනාගත්තොත් මොකද වෙන්නේ? මූලික ව්‍යවස්ථාවට වඩා ලොකු වෙනවා ජනතාවගෙන් ඡන්දෙන් දිනපු මේක. අපිට මේ යක්ෂ නීතියට ජනතාවගේ අස්සන ආරම්භ දෙන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිව. එහෙනම් ඊට වඩා හොඳයි අර විශේෂඥ කමිටුවෙන් හදනවා කියන අලුත් ව්‍යවස්ථාව. ඒක මොකක් වුණා? එහෙනම් ඒක ජනමත විචාරණයකට දාන්නම වෙනවා. ඒකට උසාවියන එක වෙනම කතාවක්. නිසා මේ අපි දේශපාලනය කළ යුතු නැහැ. ආණ්ඩුවට මේ පුල් ටෝස් දාලා දෙන්න ඕනේ නැහැ. ඉතින් ඒකයි මම කිව්වේ මේ අර දේශපාලන මැනීමක් එක අපි මේ වෙලාවේ අධිකරණයට යාම පිළිබඳ අපි ඒකට විරුද්ධ නැහැ. ඕන කෙනෙක්ට යන්න පුළුවන්. ඒ උත්සාහ කිරීම සම්බන්ධ අපිට විරුද්ධයි. අපි ඉන්න ස්ථාවරේ ඒක. මේ වෙලාව අධිකරණය හරහා මේක බේර ගන්න කටයුත්තක් නැහැ කියන. අවසානයේ දැන් මේ 20ට මොකද වෙන්නේ? ඒක ඉතින් බලා ගන්න වෙන්නේ පාර්ලිමේන්තුව තුළ මේ ඡන්ද විමසීමත් එක්ක. නමුත් අපිට පේනවා දැන් ආණ්ඩුව තුළම යම් මේකට විරෝධතා තියෙනවා. සමහර අය මේකේ තියෙන පොඩි පතුරු වලට විරුද්ධව ඉන්නවනේ. මේකේ ද්විත්ව පුරවැසිභාවය වැරදි. ඊට පස්සේ මේකේ සමහර ඒවා වැරදි. එහෙම තියෙනවා. නමුත් පාර්ලිමේන්තු ඡන්දෙදී 100ට ගණන් වලට ඡන්ද දෙන්න බෑනේ. පාර්ලිමේන්තුවේ ඡන්දය අහන්නේ ඔව්ද නැද්ද කියලා විතරයි. ඒතකොට 130ක් එකඟයි 70ක් විරුද්ධයි එහෙම කියන්න බෑනේ. ඒ මම මේ කියන්නේ මේ ඔක්කොම දැන් මේ ආණ්ඩු පක්ෂයටත් දැන් මේක රෙදි අඳගෙන සම්මත කරන්න බැරි අය පිරිසක් ඉන්නවා අපි දන්නවා. ඇත්ත ප්‍රශ්නේ ඒකයි. ඒගොල්ලන් දන්නවා දැන් මොකද මේ 18 වෙනි සංශෝධනයේ ඡන්ද දීලා
අවුරුදු 2කට 3කට පස්සේ සමහර ඇමතිවරු තමන් ගත්ත තීරණයට සාප කර බව අපි හොඳටම දන්නවනේ. අපිට හම්බෙලා තියෙන ඇමතිවරු. 18ට උස්සපු අත ගැන තමන්ම කලකිරෙනවා කියලා කියපු ඇමතිවරු අපි දන්නවා. එයා දැනුත් ඉන්නවා. දැය බාට ඡන්ද දෙනවා. සමහර අය ඉන්නවා පොඩි අර මේ පොදු ජන පෙරමුණේම නෙමෙයි නිකන් ඒකට වාටි එදිලා ඉන්න අර පරපෝෂිත පක්ෂ ටිකක් තියෙනවා. වල්ගෙලිච්ච ටීම් එකට දැන් පොඩ්ඩක් අමාරුයි මේක මේ එක පාරටම නිකන් මේකට දන ගහනකලා පෙන්නන්නේ. ඒ නිසා ඒගොල්ලෝ නිකන් අර පොඩි හේතු කියනවා. ඔය මම කියක දිද්ද පොරොසි භාවය වෙන වෙන කතා. නමුත් අපිට පේන හැටියට ඔය ඔක්කොමලා රාජපක්ෂරුන්ට බයයි. රාජපක්ෂරුන්ට බයයි. ඒ නිසා ඔක්කොම ඡන්ද දෙයි. මම ඡන්ද දුන්නාම 150 හම්බෙනවා. ඔබතුමා විශ්වාස කරන්නේ මේ තියෙන ව්‍යවස්ථාව කෙසේ හෝ ගොඩ කාලේ තාතේ ගෙන ව්‍යවස්ථාව මේක වැඩක් නෑම කියන දිගින් දිගටම කෑ ගැහුවනේ. මේක වෙනස් කළ අලුත් ව්‍යවස්ථාවක් ඕනෑ කියලා ඔබ හිතනවා. මම තරම් නෙමෙයි. මේ මුළු රටම හිතනවා ඒක. අපේ රට ජනවරම් ගොඩක් හම්බලා තියෙනවනේ. ඉතින් 78න් පස්සේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඒ නිසා අපි හිතනවා මේ ව්‍යවස්ථාව රටේ කියන්නේ රට අස්ථාවර කළානේ තිබෙන්නේ. නමුත් දැන් මෙන්න මේක. ඒ කියන්නේ දැන් ඔය හැම දෙයක්ම මේ ඊටාම වංචනික අරමුණු වලට පාවිච්චි කිරීම. විශේෂයෙන්ම දැන් මේ තියෙන මේ දේශපාලනයේ තියෙන තත්ත්වයක්, මජර තත්ත්වයක් ඒකටම ගැලපෙන ලෙස කරනා වූ ඒ ඉදිරිපත් කරන කලාවත් විසින් නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන හේතුවම යොදා ගන්නවා මේ වගේ යක්ෂ ව්‍යවස්ථා සංශෝධන ගේන්න. දැන් නව ව්‍යවස්ථා ඒ කියන්නේ මිනිසු කියන වෙනසක් අවශ්‍යයි. ඉතින් මේක අතේදී වෙනසක් තමයි. නේ? මිනිසු කියන අරාජිකත්වයේ හොඳ නැහැ. ඉතින් මිනිස්සු ඒ නිසා ඒකාධිපතිත්වය කියනවා. ඒ කියන්නේ මේ පාලක කල්ලි දක්ෂයි මිනිසුන්ගේ ප්‍රශ්නේ ගසා ගන්න. ගසා කාලා මිනිසුන්ගේ කැමැත්ත අරන් දෙනවා උන්ට ගැති ජනමාධ්‍ය හරහා. දැන් ඇත්තට මේ අර මේක තියෙන්නේ මේ අර කැමැත්තෙන් යටත් වීමක් නේ ජනතාව තුළ. ජනතාව කැමැත්තෙන් යටත් වෙනවා මේ. ඒ කැමැත්තෙන් යටත් වෙන්නේ ජන මතය සකස් කරනවා කැමැත්තෙන් යටත් වෙන්න පුළුවන් වෙන විදියට. අපි දැන් මේ විනාඩි දැන් 40ක් කතා කරලා තියෙනවා. මේ 40න් මිනිසුන්ට කොච්චරද යන්නේ? ඒතර ඔවුන්ගේ තිබෙන ඒ දැවැන්ත ආණ්ඩුව සතුව තිබෙන දැවැන්ත මාධ්‍ය ශක්තියත් මේ යක්ෂා ගමනයට විශාල භූමිකාවක් කරලා ජනතාවම හිතනවා මේ අපිව පරිස්සම් කරන්න අපේ රට පරිස්සම් කරන්න හදන දෙයක් කියලා. ඉතින් ජනතාවට මේකෙන් ගුටි කන්න වෙනකොට තමන්ගේ ඉඩම් වලින් තමන්ව පළවා හරිනකොට තමන්ගේ පාරම්පරික තමන්ගේ ගේසරා තියෙන වනාන්තර මම දැක්ක මේ ළඟදී ට්විටර් එකේ දාලා තියෙනවා තමන්ගේ ගේසරා තියෙන අවුරුදු පුංචි කානන්දියේ තිබෙන තිසාව ඉස්සරහා තියෙන කැලේ කපනවා. දැන් ආණ්ඩුවේ දේශපාලනයක ආණ්ඩුවේ ලොකු ලේකම්වරු ඉන්නවා. කැකිරා පැත්තේ කැලයක් කපාගෙන අඹ වගාවල් දාන. ඉතින් ඒ නිසා දැන් ජනතාවට මේක 19න් මේක 20න් වෙනවා කියලා තේරෙන්නේ නැහැ. ජනතාවට මේ පරිප්පුව එන්නේ තමන්ගේ ජීවිත වලින් ඉඩම් වලින් අයිතිවාසිකම් වලින්. ඉතින් නමුත් අපි එකක් කියන්න ඕනේ. ඉතින් ජනතාව නේ අවසාන බලය. ජනතාව තමයි බලය. ඉතින් ඔවුන් 7 ඉඳලා 10 වෙනකන් අර කසිකබල් ටෙලිනාට්‍ය ටික බලලා හොඳට කාලා බුදියගෙන ඊට පස්සේ උදේට නැගිටලා හොඳ රටක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙන්නේ නැහැ. ජනතාවගේ අයිතිවාසිකම් පරිස්සම් කළ හැක්කේ ජනතාවටම පමණයි. අපට කරන්න පුළුවන් දේ තමයි ටෝචයක් ගහලා පෙන්වන්න පුළුවන් මෙන්න මේකෙන් ඔබේ අයිතිවාසිකම වැරදි මේ නැති වෙන්න යනවා කියන්නේ. අපිට කරන්න ප්‍රයකනේ. අපි කියන්නේ ඒක. මේකෙන් ඔබේ අයිතිවාසිකම නැති වෙන්න යනවා. ඔබේ දරුවාට අනාගතේ නැති වෙන්න යනවා. ඔබේ රට විනාශ වෙන්න යනවා. ඒ හැරෙන්න ජනතාවට අවශ්‍යලාට තමයි මේක පරිස්සම් කරගන්න වෙන්නේ. හොඳයි. හැබැයි මේ කෝටි දහසක් රජයෙන් වියදම් කරනවා. ඊට වැඩි ප්‍රමාණයක් තව මේ අපේක්ෂිත වියදම් කළා මේ ජනාධිපති කියන ධූරය ස්ථාපිත කරන්න රටේ. හැබැයි මේ තන්ත්‍ර අපිට ඕනද මේ තරම් මුදල් වියදම් කරලා ඊටමට බලයකුත් නැත්තම් මේක කරගෙන යන්න මොකටද මේ ධූරය පවත්වාගෙන යන්නේ රටේ? මේක අයින් කරොත් හොඳ නැද්ද? අයින් කරොත් හොඳයි. නමුත් ඔක අනිත් පැත්ත ඔබතුමා මතු කරපු මේ සල්ලි වියදම් කරන නිසා ගොඩක් බලය ගොඩක් දෙන්න ඕන කියලා නේ මුලින් ප්‍රශ්න ඉදිරිපත් කළේ. දැන් ඊට පස්සේ ප්‍රශ්න ඉවර කළේ මේක ඕනේ නැද්ද කියලා. විදාක ජනාධිපතිතුමෝ ඕනේ නැහැ. ප්‍රශ්නේ පටන් ගත්තේ එහෙම නෙමෙයි. ආණ්ඩුවම දාන්න අර මේ මිනිසුන් ගොනාට අඳන
තර්ක. ඒ කියන්නේ සල්ලි ගොඩක් වෙදන් කරන නිසා බලය ගොඩක් තියෙනවා. කොහෙද යන්නේ එහෙම තර්ක තියෙන්නේ? දැන් සල්ලි ගොඩක් තියෙන නිසා කෑම ගොඩක් පන්න ඕන. ඒක ලෙඩ වෙනවා. එහෙම එකක් නැහැ. සල්ලි ගොඩක් වේදම් කරන්නේ නැතුව ඡන්ද කරන්න පුළුවන් ක්‍රමවේද හදන්න පුළුවන්. නේද? එහෙමනේ ඒක තියෙන්නේ. සල්ලි ගොඩක් වේදම් කරනකොට ඡන්ද කරන්නේ කොහොමද? ඒකනේ බලන්න ඕනේ. සල්ලි ගොඩක් කරන නිසා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් වෙච්ච මිනිහා ඒකාධිපතියක් කරන්න ඕනේ නැහැ. අනිත් එක බලතල නැතිවීම නිසා මොකද රට වෙලා තියෙන ප්‍රශ්නේ? ඔබ දන්නවා මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අතර ගැටුම ආවේ මේ 19 වෙනි සංශෝධනය නිසා නෙමෙයි. අද ඊට වැරදි මතයක් 19 වෙනි සංශෝධනයේ තියෙන සමහර තාක්ෂණික අඩුපාඩුකම් නැතුව නෙමෙයි. නේ? නමුත් මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ මහත්තුරු දෙන්න හැප්පුණේ 19 ප්‍රශ්න නිසාද? 19 ප්‍රශ්න නිසා නෙවෙයි. දෙන්නම මෛත්‍රීපාල සිරිසේනට කම තමයි දෙවෙනි පාර ජනාධිපතිකම වෙන්නේ. ඒකට තමයි මුළු ගේමම ගහුවා දිනපු දවස් ඉඳලා. රනිල් වික්‍රමසිංහට ඕනකම තිබුණා මෛත්‍රීපාලගෙන් ඒක අහෝසි කරන්නේ නැතුව මෛත්‍රීපාලගෙන් පස්සේ ඒ පුටුවට මෙහා පණි. දෙයකට බිරිවිලා තිනෝ 19 ප්‍රජාතන්ත්‍රවාදී ඔක්කොම. ඒක තමයි දැන් මේ රාජපක්ෂවරු පාවිච්චි කරන්නේ. ඒකෙන් වෙච්ච අරාජිකත්වයක් තියෙනවා. ඒ අරාජිකත්වය නිසා දැන් අපිට හොඳ දැඩි පාලකයෙක් ඕන කියලා. දැඩි පාලක අපිට ඉඳලා තියෙනවා. 78 සිට නේද? ජේ.ආර්. ජයවර්ධන දැඩි පාලකයෙක්. රට කැරකපුවක් කළ ඉවර කරේ. ජේ.ආර්. ගියේ රට කනත්තක් කළා. නේද? දැඩි පාල 6න් 5ක් තිබ්බා මීටත් වඩා තිබ්බා. එයාම පොත ලියාගත්තා. ඉතින් ඒ නිසා සල්ලි ගොඩක් විදන් කරන නැතුව ඡන්ද කරන ක්‍රමයක් හොයාගන්න පුළුවන් එකක්. ඒ වුණා අපේ ජනතා මිතුරට ඒ සම්බන්ධ උපදෙස් දෙන්න පුළුවන් එහෙම අවශ්‍ය අයට. අරක තර්කයක් වශයෙන් වැරදි. සල්ලි ගොඩක් වියදම් කරන නිසා බලය ගොඩක් දෙන්න ඕනෙත් නෑ. ඒ වගේම අපේ රටේදී නම් ඔප්පු කළ ඉවරයිනේ ජනාධිපති ක්‍රමය අසාර්ථකයි කියලා රට පාලනය කරන්න බෑ කියලා. අනික ව්‍යවස්ථා සංශෝධනක ඔබතුමාලාදී අපි තේරුම් ගන්න ඕනේ තමයි ව්‍යවස්ථා සංශෝධනයක් අනිවාර්යයෙන්ම විශාල මහජන සංවාදකින් පමණක්ම කළ යුතුයි. නැත්තම් ඒක පවත්වා ගන්න බෑ. ඒ නිසා ඒක තමයි කියන්නේ. නෑ ඔබතුමා අර එතෙන්දී කිව්ව කාරණෙත් එක නෑ ඔය ඡන්දෙට වීදම් කිරීම පමණක් නෙමෙයි ඒක පත් කරගන්න විතරයි ඒ මුදල. අවුරුදු 5ක් නඩත්තු කරන්නේ ඒ තනතුර කොච්චර හල්ලි ගන්න. ආරක්ෂක සේනාව කොතරම් වටකරගෙන තින්නේ. ඒ නිසා මං අහන්නේ මේ තනතුරෙන් ඇති වැඩක් නෑ. වැඩක් කරන්න බැරි නම් ඒකෙන් වැඩකුත් නෑ. එහෙමනම් ඒක ඉවත් කරන්න වහම කටයුතු කරන්න කියන එකයි මම මේ අහන්නේ. ඔය ජනතාව තීන්දුව කරන්න ඕනේ. දැන් ඔය අඩු කරා නේද පහුගිය කාලේ වේදන්? ඔබතුමා දැන් වැඩි කරනවා කියලා කියන්නේ? යන ටික අඩු කරේ ඔබතුමා කියන දැන් එහෙනම් තනතුරට බොහොම පොඩි මුදලක් යන්නේ ඔබතුමා එහෙම තමයි. මම දන්නේ නැහැ. ඔබතුමා තමයි කිව්වේ දැන් වියදම විශාල වශයෙන් යනවා කියලා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ඔබතුමා ජනාධිපතිවරයාගේ මාධ්‍ය සාකච්ඡාදී අහන්න. ඔබතුමා තිබ්බොත් එහෙම මේ එතුමා දැන් ඔය මොනවාද කාර් මණ්ඩල වාහන අර මේ ගොඩක් අඩු කරානේ. ඒ නිසා දැන් මේ වියදම දැන් අඩුද වැඩිද කියලා. මම කියන්නේ වියදමේ ප්‍රශ්නේ නෙමෙයි. වියදමේ ප්‍රශ්නයක් තමයි කොහොමද මැතිවරණ කරන ඡන්දය සල්ලි යනවනේ. නේද? තියෙන දේ තමයි මැතිවරණයට සල්ලි යන එක නෙමෙයි. රටේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ රටේ ජනතාවට සේවය කිරීමේ සුදුසු ප්‍රතිපත්ති මාලාවක් සහ ඒ සඳහා කැපවෙච්ච දේශපාලනායකත්වයක් රටට නැහැ. ඒ නිසා ඒකලා එක වෙලාවට ඒක ප්‍රශ්න දාගන්න. තව දැන් 4ක් තව 3ක් තියෙනවද නැත්නම් ඉවර කරනවා. 7ක් අහනවනේ සාමාන්‍යයෙන්. ඔව්. එන තව එකක්. අත ඉවර ඔබතුමා ඒක ඕනේ නැහැ කියන්නේත් නෑ. අඩුතරම මේක ඕනේ කියන නම් ඒකම නෂ්ටාවරය. නෑ අපි පැහැදිලි කළා. ප්‍රශ්න තියෙන්නේ මේකයි විමර්ශන. නෑ මම කෙලියෙන් කියන්නේ අපි වෙලාව නාශ කරන්න ඕනේ නැති නිසා මාධ්‍යවල ජනතාව මිතුරු නිසා අපි කොහෙත්ම පිළිගන්නේ නෑ ඉදාගෙන දූරය කියලා තනතුරක් අපේ රටට අවශ්‍යයි. අපිට පාර්ලිමේන්තු ක්‍රමයකින් රට හදන්න බැරි වුණත් අඩුම ගානේ රට ඒකාධිපති අන්තයට යන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා ජනතාවන්ත වශයෙන් අපි ඉන්න තැන තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඒ හෙවණැල්ල රැක ගන්න පුළුවන් නම් අපිකට පක්ෂයි. ඒ නිසා අපි ඉදාගෙන යන දුරට විරුද්ධයි. ඒක 78 සිටම විරුද්ධයි. සල්ලි යන නිසා විතරක් නෙමෙයි. සල්ලි යන පැත්තේ හිතුවොත් තව ගොඩක් දේවල් වැඩක් නැහැනේ. නේද? එහෙම ගත්තොත් ගොඩක් ආයතන වැඩක් නැහැ. නමුත් නිශ්චිත වශයෙන් ගත්තොත් මේ විදායක ජනාධිපති ධූරය කියන තනතුර රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මරණ තනතුරක්. ඡන්දෙන් එතෙන්ටපත් වෙලා එතන සිට මේ ප්‍රජාතන්ත්‍රවාදය මරනවා. දැන් මේක ඒකනේ කරන්නේ. හිට්ලර්ගේ උනේ. හිට්ලර් බලය ගත්තේ 933 පාර්ලිමේන්තුවේ.
පාර්ලිමේන්තුව මල කරගෙන මේ වගේම 50ක් ගෙනාවා හිට්ලර්. 50ක් ගහලා පාර්ලිමේන්තුව ලවම පාර්ලිමේන්තුව බලය නැති කරගත්තා. පාර්ලිමේන්තුවට කිව්වා ඔයගොල්ලෝ කෝච්චියට බෙල්ල තියන්න කියලා. පාර්ලිමේන්තුව තිබ්බා. ඉතින් දැන් මේක තමයි මේ තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවම විධායක ජනාධිපතිතුමා කියන කෝච්චියට බෙල්ල තියනවා දැන්. ඉතින් ඒක හොඳ නෑ. නමුත් මම කියන්නේ අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය මේ කපටි ආරක්ෂකයන්ගේ රට ගලව ගන්න ඕන. ඒක තමයි ප්‍රධාන කාරණා. මේ කපටි ආරක්ෂක කල්ලි දෙක මාරු වෙමාට බලයටපත් වීම හරහා රට ආර්ථික වශයෙන් ඉස්සරහට යන්නේ නැහැ. සදාචාර වශයෙන් ඉස්සරහට යන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් ඉස්සරහට යන්නේ නැහැ. මම හිතන්නේ ඒක තමයි අපිට පණිවිඩ වශයෙන් දෙන්න ඕන. මම හිතනවා ඇති කියලා ප්‍රශ්න තමයි. ඒතර මේ විශ්ව හදපු කෙනෙක් නැද්ද? අයිතිකාරයෙක් නැද්ද මේ විශ්ව? විශ්ව හදපු කෙනෙක් නෑ දැන් විශ්ව හදපු කට්ටිය බය වෙලා ඉන්නේ. මොකද විශ්වයේ තරම් නරකයි. විශ්වයේ තරම් නරකයි. ඒ නිසා විශ්ව හදපු කෙනෙක් ඉදිරිපත් වෙන්න ඒකෙම පේනවා විශ්ව කොච්චර දරුණු දෙයක්ද කියලා. මොකද මේක ඉබේලිය වෙන්නේ නෑනේ. නේද? මේක දෙක ඉබේලියන්න බෑ. ඒ නිසා ලියපු කෙනක් දැන් දන්නවා මේක ඊටාම භයානක දෙයක් කියලා. ඒ නිසා තමයි වුන් හැංගිලා ඇත්තේ. ඒක තමයි අපිට පැහැදිලි කරන්න. එහෙනම් අපි ගොඩක් කතා කරා. ඔබ සූදනාටම බොහොම ස්තුතියි. දැන් ඔබතුමා කිව්වා කපටි ආරක්ෂක කල්ලි දෙකක් මේ රටක් කනවා විනාශ කරනවා කියලා. ඉතින් දැන් මේක බේර ගන්න ඔබතුමාලා ගත්ත ජනතාව ඔබතුමාලා පත් කරන්නෙත් නැහැ. දෙයියනේ අපි බේර ගන්න මොනවා හරි වැඩක් කරන්න බෑ දැන්. ඒකයි යහනේ මේව නැති කරලා ඇති කරලා ඕව වෙනස් කරලා හරි මේක බේර ගන්න. ඒක මම කිව්වේ ඉතින් ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වෙලාවට තමයි අවශ්‍යතාවය දැනුණු වෙලාවට තමයි ඉතින් ජනතාවම කටයුතු කරන්නේ. ජනතාව එක එක වෙලාවල් වලදී අපිට පේනවා මේ පාලක කල්ලි දෙකට රැවටෙලිමින් තමන්ගේ අයිතිවාසිකම් බිලිදෙමින් ඊටාම දුෂ්කර ජීවිතයකට ගමන් කරමින් ඉන්නවා. ඉතින් ජනතාව වශයෙන් අපි අපේ භූමිකාව අතාරින්නේ නැහැ. අපි ජනතාවට මම එකයි කිව්වේ හැම වෙලාවෙම ජනතාව වෙනුවෙන් අපේ ඉදිරිපත් වීම කැපවීම තිබෙනවා. හැබැයි ඒක ජනතාව විසින් ඒක තේරුම් ගන්න ඕන. ඉතින් මම ඒකයි කිව්වේ අර මේ ජනතාවට අවශ්‍ය වෙලාවට තමයි ජනතාවට අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න වෙන්නේ. අපිට ඒක ආරක්ෂා කර දීමට බෑ. අපිට කියන්න පුළුවන් ඔබේ අයිතිවාසිකම් එක විනාශ වෙනවා. ඔබට විශාල හානියක් වෙන්න යනවා කියලා. ඒ නිසා අපි ජනතාවටත් කියන්නේ අර ආශ්‍රය ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. ඒක කලිනුයි කළ යුත්තේ කියලා. News Hub, peopleizing the news.